නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සැදැහැවත් පින්වතුනි, මේ පින්බර වෙසක් මාසේ වෙසක් පුර 15වක පුන් පොහෝ දිනයේ 2566 වන උතුම් බුද්ධ වර්ෂය ආරම්භ වෙනවා. ඒ කිව්වේ අපගේ ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයට සෙත සලසා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් වැඩලා වර්ෂ 2566ක් ගත වෙනවා. පිංගුතුනේ, වෙසක් පුර 15වක පුන් පොහෝ දිනය කියලා කියන්නේ අපගේ ශාස්තෘන් වහන්සේගේ උතුම් තෙමගුල් සැමරුම සිදු වූ දිනය. සංසාර ගමනේ පෙරම් පුරාගෙන පැමිණි මහා බෝධිසත්වයන් වහන්සේ පූරිත පාරමී ඇතිව තුසිත දෙව් භවනයේ වැඩ සිටියේදී දෙවියන්ගේ ආරාධනාවෙන් මේ මනුලොව මහමායා බිසෝන් වහන්සේගේ කුසේ පිළිසිඳගෙන මහමායා බිසෝන් වහන්සේගේ කුසින් මනුලොවට බිහිවෙච්චි දවස වෙසක් පුර 15වක පුන් පොහෝ දිනයයි. ඒ අපගේ මහා බෝධිසත්වයන් වහන්සේ මේ දිවි ගමනේ සැබෑ තතු නුවණින් දැන මේ ජීවිතයේ මහා දුක්ගිනිවලට සැනසුමක් සොයා අභිනිෂ්ක්‍රමණය කොට ගයාවේ නේරංජරාවේදී ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කොට වදාළේ වෙසක් පුර 15වක පුන් පොහෝ දිනයක. ඒ වගේමයි ඒ අපගේ මහා කාරුණිකයන් වහන්සේ 45 වසරක් පුරාවට ලෝකානුකම්පාවෙන් සද්ධර්මයේ දේශනා කොට අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවම් පාවදාලේත් වෙසක් පුර 15වක පුන් පොහෝ දිනයක. මේ තෙමගුල මුල් කර ගනිමින් බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ගිහි පැවදි ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ආමිස පූජාවිනුත් ප්‍රතිපත්ති පූජාවිනුත් බුදුරජාණන් වහන්සේව බොහෝ සෙයින් පුදන කාලවකවානුව මේ වෙසක් මාසයයි. ඉතින් අපි මේ වෙසක් මාසයේ සෑම සතිය දිනකම සැදැහැවත් පින්වතුන්ලාට මේ උතුම් දහම් වැඩසටහන විස්මිත සම්බුදු නුවණ, ඇත්තෙන්ම විස්මිත සම්බුදු නුවණ සිහි කිරීම පිණිස සුදුසුම කාලවකවානුව මේ කාලවකවානුවයි. අපගේ ශාස්තෘන් වහන්සේගේ විස්මිත වූ සම්බුදු නුවණ බොහෝ සෙයින් සිහි කරන්නට ශ්‍රාවක ශ්‍රාවිකාවන් අනිවාර්යයෙන්ම කාලය වෙන් කරගත යුතුයි මේ පින්බර වෙසක් සමයේ. ඒ නිසා මේ සද්ධර්ම දේශනා මාලාවට දිනපතා සවන් දෙමින් සදහැවත් පින්වතුන්ලා විස්මිත සම්බුදු නුවණ ගැන අසා තව තවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහන් සිත් ඇති කරගන්නට වාසනාවන්තයෝ වෙත්වා කියලා අද මේ දේශනා මාලාවේ සමාරම්භක දේශනාව ආරම්භ කරද්දීම අපි ඔබට ආශිර්වාද කරනවා. පිංගතුනේ, අද දවසේ අපි
බුදුරජාණන් වහන්සේ නමකගේ විස්මිත සම්බුදු නුවණින්ම කරපු අසිරිමත් හෙළිදරව්වක් ගැන ඉගෙන ගන්නවා. ඒ තමයි සම්බුදු නුවණින් දුටු දස පාරමිතා. දස පාරමිතා කියලා කියන්නේ විශාල කැපකිරීමක්. පාරමිතා කියලා කියන්නේ බුදුවරුන්ටම විශේෂ වෙච්ච දෙයක්. පාරමිතා කියන එක වෙන ජීවිතයකට සම්බන්ධ නැහැ. පාරමිතා සම්බන්ධ වෙන්නේ මහා බෝසත්වරුන්ටයි. බෝසත්වරුන්ගේ ජීවිතේ තමයි පාරමිතා තියෙන්නේ. සමහරු අපිට කියනවා එහෙනම් මම පෙරම් පුරනවා මම පාරමිතා පුරනවා කියලා. සාමාන්‍ය කෙනෙකුට පාරමිතා කියන එක සම්බන්ධ නැහැ. පාරමිතා පිරීම බෝසත්වරු කියන මහා පුරුෂයන්ට අයිති දෙයක්. පාරමිතා කියලා කියන්නේ කුමක්ද? බෝසත්වරු දැඩිව ගන්නා අදහසක්. පින්වතුනි, දැඩිව ගන්නා අදහසක් විසින් මිනිස්යව මෙහෙවනවා. මේ සත්‍යව දැඩිව ගන්නා අදහසක් විසින් මෙහෙවනවා. එසේ දැඩිව ගන්නා අදහසක් විසින් බෝසත්වරුවෙකුව මෙහෙවන්නේ පාරමිතා ධර්ම තුලයි. ඒවට තමයි දස පාරමිතා කියලා කියන්නේ. මේ පාරමිතා කතාව අපට ආරම්භ කරන්න තියෙන්නේ මීට ගොඩාක් ඈත ඉඳලා. ඒ මීට අසංකේය කල්ප ලක්ෂ 20කට ඈත. එක්තරා තරුණ පුතෙක් තමන්ගේ මව් කර තබාගෙන සයුරුදියේ පිහිනා ගියා. සයුරුදියට වන් ඒ තරුණයාගේ හිතේ තමන්ගේ අම්මා බේරගන්නවා කියන හිතම පමණක් වැඩ කළා. මම හිතනවා මේ සදහැවත් පින්වතුන්ලා කොයි කවුරුත් මේ සිදුවීම අසා තියෙනවා. ඈත අතීතේ මීට අසංකේය කල්ප ලක්ෂ 20කට ඈත එක්තරා තරුණ පුතෙක් වෙළඳාම් පිණිස තමන්ගේ අම්මාත් එක්ක තමයි නැව් නැගුණේ. නෞකාව අතරමඟදී විනාශයට පත් වුණා සයුරුදී. ඒ විනාශයට පත්වෙච්චි නෞකාවෙන් තමන්ගේ ආදර මෑණියන්ගේ ජීවිතේ ගලව ගන්න ඕන කියලා අදහසක් මේ පුතාගේ හිතේ ඇති වුණා. දැඩිව අරගත්තයි අදහස. මං අම්මා බේර ගන්නවා. සයුරුදී මගේ අම්මව මං වෙනසෙන්න දෙන්නේ. මං අම්මා බේර ගන්නවා කියන අදහසින් මේ තරුණ පුතා තමන්ගේ මව් කර තබාගෙන සයුරුදියට පැන්නා. තෙරක් නොපෙනෙන මහා සයුරේ මේ තරුණ පුතා පිහිනනවා. එකම බලවත් අදහසක් මේ තරුණ පුතාව මෙහෙවනවා. ඒ අදහස මොකද්ද? මං අම්මව බේර ගන්නවා. මම්මගේ අම්මගේ ජීවිතේ රකින්නවා. ඒ අදහස විසින් මේ තරුණ පුතාව මෙහෙවනවා. බොහෝ දෙනෙක් දැඩිව තමන්ගේ හිතට අදහස් අරගත්තට ඒ අදහස තුල සාමාන්‍ය දුර්වල මිනිසෙකුට පවතින්න බෑ. එයා ඒ අදහස් අරගන්නවා ටික දවසයි. මෙන්න අදහස වෙනස් වෙලා. අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතේ පින්වතුනි එක එක අවස්ථාවල අදහස් අරගන්නේ නැද්ද හිතට? මම මේක කරනවා. මං කොහොම හරි මේක කරනවා. අපි අදහස් ගන්නවා. හැබැයි අපට නොදැනීම අපි ගත්ත අදහස වෙනස් වෙලා. දන්නෙත් නෑ. ඒ දුර්වලතාවය. හැබැයි මේ තරුණයා ළඟ ඒ දුර්වලතාවය තිබුණේ නෑ. මේ තරුණයා සයුරුදී දවසක් දෙකක් තුනක් හතරක් මෙහෙම පිහිනනවා. ඒ පිහිනා යද්දී අර වෙහෙස අතරීම මේ තරුණ පුතාගේ හිතට හිතුවිල්ලක් එනවා. ඒක හරි පුදුම සහගත හිතුවිල්ල. ඒ තරුණ පුතාට කවදාවත් හිතලා නැති හිතුවිල්ල හිත ඇතුලේ වැඩ කරන්න පටන් ගත්තා. මොකද ඒ හිතුවිල්ල? බුද්ධෝහං බෝධයිස්සාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහභයා. ඕන් ඔය හිතුවිල්ල වැඩ කරන්න ගත්තා. සම්බුදු බව ලබමි මම් ලෝ සතට අවබෝධ කරවන්නෙමි. කෙලෙසුන්ගෙන් මිදෙමි මම් අන් අයවද ඉන් මුදවන්නෙමි. මහත් බිය ඇති සසර සයුරෙන් එතරටම පිහිනා යමි මම් අන් අයද භව සයුරෙන් එතරට පමුණුවන්නමි. මේ අදහස වැඩ කළා. මේක හරි පුදුම සහගත විදිහට මේ පුතාගේ හිතට කාවැදුනා.
අම්මාව කරතබාගෙන පිහිනන මේ පුතාට දෙවියොත් උදව් කළා. දේවානු භාවයෙන් 7 දවසක් ඇතුලේ සයුරුදියෙන් ගොඩට තමන්ගේ අම්මාව පැමිණෙව්වා. බලන්න ඒ පුතා බලවත්ව ගත්ත අදහස නොසිඳී ඉලක්කේ කරාම පවත්වාගෙන ගියා. ඒක මහා පුරුෂයෙකුගේ හැකියාවක්. ඒ මහා පුරුෂ හැකියාව මේ ලෝකේ දෙවියන් බඹුන් දැක්කා. ඒ දෙවියන් බඹුන් මේ තරුණ පුතාට ආශිර්වාද කළා. මේ ලෝකේ මහා පුරුෂයෝ විතරක්ම කරන අතිශය ආශ්චර්ය ජනක අතිශය අద్භූත ජනක දෙයකට මුල පුරන්න. ඒ ආශිර්වාදයේ දෙව් බඹුන්ගේ ආශිර්වාදය ආවේ අම්මා හරහා. සයුරුදියෙන් ගොඩට තමන්ව පමුණුවපු පුතාට අම්මා කවදාවත් ආශිර්වාද කරලා නැති වචනකින් ආශිර්වාද කරනවා. ඒක අම්මට නිරායාසින් ආවා. මොකක්ද ඒ? මාගේ ආදරැති පුත මා බේරාගත් සෙයින් තෙපි අන් ලෝ සතද මේ සසර දුකින් මුදවාලව. අම්මා කෙනෙක් ඒ පුතාට හිම ආශිර්වාද කළා. ඒක නිරායාසින් මේ අම්මට ආපු දෙයක්. අම්මට ඒ අදහස ආවේ දෙවියන්ගේත් බඹුන්ගේත් මෙහෙවීමෙන්. මේ වීරෝධාර තරුණයාට මේ අසිරිමත් ගමන ආරම්භ කිරීම පිණිස ඕන් ඔය විදිහට දෙව් බඹුන්ගේ ආශිර්වාද ලැබුණා. ඊට පස්සේ පින්වතුනි ඒ ගමන ආරම්භ වුණා. 20 අසංකේය කල්ප ලක්ෂයකට ඈත සිද්ධ වෙච්ච ওই සිද්ධියෙන් පස්සේ අපිට කතා කරන්න තියෙන ඊට බොහෝ කාලයක් ගත වුණාට පස්සේ සිද්ධියක්. අසංකේය කල්ප ලක්ෂ 16ක්ම ගත වී ගියා. මීට අසංකේය කල්ප ලක්ෂ 4කට පෙර දීපංකර අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. දීපංකර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට අර එදා අම්මාව කරේ තියාගෙන පිහිනපු තරුණ පුතා මනුස්ස ලෝකේ ඉපදී සිටිනවා. මනුලොව ඉපදී තරුණ වයට පත් වී ඍෂි පැවිද්දෙන් ඔහු පැවිදි වෙලා. ඔහුගේ නම සුමේධ. පැවිද්දට පත් වෙලා පැවිද්ද අපතේ යවා ගන්නේ නැතුව ඍෂිවරයෙක් විදිහට උපදවා ගන්න පුළුවන් ධ්‍යාන සමාපatti අභිඥා ඔහු උපදවාගෙන සංසිඳිච්ච හිතක් ඇතුව ඔහු ඉන්නවා. ගුණයන්ගෙන් පිරුණු කෙනෙක් විදිහට ඔහු ඉන්නවා. ඔහු අහස් ගමනින් ගමන් කරනවා. දවසක් මේ සුමේධ තාපසයා අහස් ගමනකින් මෙහිම යම් කටයුත්තක් උදෙසා ගමන් කරමින් සිටියේදී මහා ජනකායක් එකතු වෙලා මාවතක් සකසන හැටි සොඳුරු සැරසිල්ලෙන් මාවතක් සරසෝමින් සිටින හැටි දකිනවා. ඒ සුමේධ තාපසයා අහසින් පොළොවට බැස්සා. බැහැලා අර ජනකාය සමීපයට පැමිණිලා අහනවා. පින්වත්නි, නුඹලා කුමක් පිණිස මෙසේ මේ මාවත සරසනවාද? එතකොට සුමේධ තාපසයාව හඳුනන ඒ මිනිස්සු කියනවා, තාපසින් වහන්සේ, අපි මේ මාවත සරසන්නේ ඒ අරහත් වූ සම්මා සම්බුද්ධ වූ දීපංකර ශාස්තෘන් වහන්සේ මේ මාවතේ වැඩම කරනවා. ඒ දීපංකර බුදුරජුන්ටත් ශ්‍රාවක මහා සංඝරුවනටත් අපි මේ මාවත පිළිවෙලක් කරනවා. බුද්ධ කියන වචනේ ඇහෙනකොට ඒ සුමේධ තාපසයාගේ හදවත ඒ වචනයෙන්ම පිරී ගියා. එක පාරයි ඒ වචනේ මිනිස්සු කිව්වේ. ලක්ෂ කෝටි වාරයක් සුමේධ තාපසයාගේ හදවතේ බුද්ධ බුද්ධ කියන වචනේ ගිගුම්නාද දෙන්න පටන් ගත්තා. ඒක අභ්‍යන්තරයේ පිහිටලා තිබ්බ එක. බලන්න පින්වතුනි, දැඩිව පිහිටන අදහසක් මහා පුරුෂයෙකුගේ ජීවිතෙන් ගැලවී නොයන හැටි ඒකම වැඩ කරනවා. එතකොට ඒ සුමේධ තාපසයා අර ජනකායට කිව්වා, පින්වත්නි, නුඹලාගේ මේ උතුම් කටයුත්තට මාත් එකතු වෙන්න ආසයි, මාත් සතුටුයි. මාහටත් ඉඩ කඩක් දෙන්න. ඒ මිනිස්සු කතා වුණා, අපිට මේ මාවතේ කරගන්න අමාරු තැනක් තියෙනවා. මඩ වෙච්චි මඩ වගුරක්.
ඒ මඩ වගුර කොටස කරගන්න අපට බොහෝ කාල වේලා ගත වේවි. හැබැයි මේ සුමේද තාපසයා කියලා කියන්නේ 이르දිමත් කෙනෙක්, ආනුභාව ඇති කෙනෙක්. එනිසා මොහුට ඒක සුළු වැඩක් වේවි. එනිසා අපිට මොහුට ඒ කොටස පවරමු. මඩෙන් පිරී ගියපු මඩ වගුරක් බඳු මේ මාවතේ තියෙන මඩ වලක් සුමේද තාපසයාට පිරිසකර කිරීම පිණිස ලැබෙනවා. ඔහු කල්පනා කරනවා. අරහත් සම්මා සම්බුදුවරයෙක් උදෙසා කරන මේ උපස්ථානය මම මගේ 이르දීන් කරන්නේ. මම මගේ දහඩියෙන් මං වෙහෙසිලා මගේ ජීවිතේ බුදුරජුන් හට පූජා කරලා මම මේක කරනවා. ඔහු ඒ සිරුවේ මේ කටයුත්ත පටන් ගත්තා. ඒ පටන්ගෙන මේ කටයුත්තේ යම් කොටසක් කරමින් අවසන් වෙනකොට එය සම්පූර්ණ නොවී තියෙද්දී ඔහුට ඇහෙනවා සාදුකාර නාදය. ඒ අරහත් වූ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවනක් ගන බුද්ධ රශ්මි මාලා විහිදුවා ශ්‍රාවක සංඝ පිරිස පිරිවරාගෙන මාවතේ වැඩම කරනවා. දුටු පමණින් සුමේද තාපසයාගේ හිත බොහෝසේ පහන්ව ගියා. ඒ සුමේද තාපසයා කල්පනා කළා අහෝ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ වැඩම කරනවා. ඒ බුදුරජාණෝ වැඩම කරනවා. මාවත සකස් කරන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරිපා යුග්මයේ මඩ තෙවරින්නේ කෙසේද මා සිටිනකං එය වෙන්න තියන්නේ. සුමේද තාපසයා භාග්‍යතුන් වහන්සේ වඩින මාවතේ අර මඩ වගුරේ මෙහිම හරහට ඒ දණ්ඩ වගේ වැතිරුණා. වැතිරලා වන්දනා කරගෙන කිව්වා ස්වාමීනි මේ මාගේ සිරුර මතට පය තබා බුදුරජාණන් වහන්සේ වැඩම කරන සේක්වා. ඔය සම්බුදු සිරිපා යුග්මයේ මඩ නොතැවරේවා. සම්බුදු රජුන්ට මාගේ ජීවිතය පූජා වේවා. මගේ මේ ගත බුදු සිරිපා අභියස පාපිස්සක් වේවා කියලා බුදුරජාණන් වහන්සේට තමන්ගේ සිරුර මතින් වැඩම කරන්න කිව්වා. එතකොට දීපංකර බුදුරජාණන් වහන්සේ මේ මහා පුරුෂයා දෙස බලාගෙන අනාගත වාක්‍යයක් ප්‍රකාශ කළා. භවත්නි බලව්. මේ මඩේ වැතිර සිටින මහා පුරුෂයා දෙස බලව්. මේ පුරුෂයා මින් බොහෝ කලකට පෙර ආරම්භ කරපු ගමනක් මේ. ඔහුගේ අදිටන තවමත් නොසෙල්වී. මොහු මේ යන ගමනේ අද මාගෙන් මොහුට පළමු නියත විවරණය ලැබෙනවා. මේතෙම මින් අසංකේය කල්ප ලක්ෂ 4ක් ගිය තැන ගෞතම නමින් අරහත් සම්මා සම්බුදුරජාණෝ බවට පත්වෙනවා කියලා දීපංකර බුදුරජාණන් වහන්සේ අපගේ ශාස්ත්‍රූවර ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට එදා බෝසත් අවදියේදී නියත විවරණය දුන්නා සුමේද තාපසයට. පින්වතුනි අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වෙන ඒ මහා පුරුෂයාට විවරණ ශ්‍රී ලැබීම පිණිස ඒට කියනවා අබිනීහාර ධර්ම කියලා. අබිනීහාර ධර්ම 8ක් පූර්ණය වෙන්න ඕන. ඒක බොහොම කලාතුරකින් අසිරිමත් විදිහට සිද්ධ වෙන එකක්. මොනවද මේ අබිනීහාර කාරණා? මනුස්සත්තං ලිංග සම්පatti හේතු සත්තාර දස්සනං පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝච්ච චන්දතා අට්ඨ ධම්ම සමුදාන අබිනීහාරෝ සමිජ්ජති. ඔන්න ඔය විදිහටයි ධර්මයේ අබිනීහාර කරුණු කියවෙන්නේ. එතන තියෙනවා කාරණා 8ක්. මනුස්සත්තං පළවෙනි කාරණේ තමයි විවරණ ශ්‍රී ලබන මොහොතේ සම්බුදු බවට පින් තියෙන ඒ මහා පුරුෂයා මිනිස්සෙක් විදිහටම ඉන්න ඕන. මනුස්සත්තං. ලිංග සම්පatti දෙවෙනි එක ලිංග සම්පත්තිය කියලා කිව්වේ ඔහු ඒකාන්ත කොට පුරුෂයෙක්ම වෙන්න ඕන. තුන්වෙනි එක හේතු කියලා කිව්වේ ඔහු ඒ මොහොත වන විට
අරහත්වයට පත්වීමට තරම් හේතු සම්පත් ඥානය පින්බලය හැකියාව හැම දේම ඔහුට තියෙන්න ඕන. හේතු කියලා කිව්වේ ඒක. ඒ මොහොතේ අරහත්වයට පත්වෙන්න තරම් මහා දක්ෂයෙක් වෙන්න ඕන. ඒක තමයි හේතු. සත්තාර දස්සනං ජීවමාන ශාස්තෘන් වහන්සේව දැක ගන්න ඕන. දැන් මේ සුමේද තාපසින් වහන්සේ ජීවමාන දීපංකර අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශාස්තෘන් වහන්සේ දකිනකොට ඒ වෙලාවේ සතරපද ගාථාවකින් දහම් දෙසුවා නම් අරහත්වයට පත්වෙන්න තරම් මහා පින්බලයක් තිබුණා. හේතු තිබුණා. ඊළඟට පස්වෙනි කාරණේ පබ්බජ්ජා ඔහු පැවිද්දෙක් විදිහට ඉන්න ඕන. ගිහි ජීවිතයක් ගත කරමින් අමුදරුවන් පෝෂණය කරන කෙනෙක් වෙලා බෑ. ඔහු පැවිද්දෙක් ඉන්න ඕන. කාමයේ අත්හැරපු කෙනෙක්. මේ වෙද්දී සුමේධ කියලා කියන්නේ ඍෂි පැවිද්දෙන් පැවිදි වෙච්චි කාමයන්ගෙන් බැහැර වෙච්ච කෙනෙක්. ගුණ සම්පatti හයවෙනි එක තමයි ඔහු ගුණධර්ම දියුණු කරලා ගුණයන්ගෙන් සමන්විත කෙනෙක් වෙන්න ඕන. සුමේධ තාපසින් වහන්සේ ළඟ තිබුණා ධ්‍යාන අභිඥා බල අමාරු ගුණ ධර්ම ඔහු දියුණු කරගෙන. ඊළඟ එක අධිකාරය කියලා කිව්වේ හිතේ මේ ඒ මොහොතේ බුදුරජුන් හට දිවි පුදා සිටින්න ඕන. මඩ වගුරේ වැතිරිච්චි සුමේධ තාපසින් වහන්සේ බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරලා ඒක කළේ දිවි පිදුවා. ඡන්දතා අවසානික තමයි සම්මා සම්බුදු බවට කැමැත්ත බලවත් කැමැත්ත ඒ හිත ඇතුලේ තියෙන්න ඕන. මේ කරුණ කොහොම සම්පූර්ණ වෙලා තිබුණා. අෂ්ට කාරණාම සම්පූර්ණයි. මනුස්ස ජීවිතයක් ලබලා තිබුණා. පුරුෂයෙක් අරහත්වයට පත්වෙන්න තරම් මහා පින්බලයක් දීපංකර නම් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශාස්තෘන් වහන්සේ දෑසින් දැක්කා. ඊළඟට පැවිද්ද ලබලා තිබුණා. හොඳ ගුණ සම්පත්තියක් ධ්‍යාන අභිඥා ආදිය ලැබී තිබුණා. ඊළඟට බුදුරජුන්ට ජීවිතේ පූජා කරලා තිබුණා. සම්බෝධිය පිණිස කැමැත්ත තිබුණා. අබිනිහාර සම්පූර්ණයි. ඒ අබිනිහාර සම්පූර්ණ සුමේධ තාපසින් වහන්සේ එදා ඒ මොහොතේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේදී තමන්ට අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වීම පිණිස පිරිය යුතු බුද්ධ කාරක ධර්ම අඳුනගත්තා. ඒ බුද්ධ කාරක ධර්ම වලට තමයි අපි කියන්නේ දස පාරමිතා. පාරමිතා කියලා කියන්නේ මොනවාටද පින්වතුනි? බුද්ධ කාරක ධර්ම වලටයි. මේවා බුද්ධ කාරක ධර්ම කියලා අපි දන්නේ විස්මිත සම්බුදු නුවණින් දැකලා බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් දේශනා කරපු නිසා. බුද්ධ කාරක ධර්ම මොනවාද කියලා නැත්නම් අපි කාටවත් දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒ බුද්ධ කාරක ධර්ම එදා සුමේධ තාපසින් වහන්සේ අඳුනගත්තා. මොනවද පින්වතුනි බුද්ධ කාරක ධර්ම? දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කන්ති සච්ඡං අධිඨානං නිත්තුපෙක්ඛාති මේ දස. ඕන ඔය කාරණා 10. දානය, සීලය, නෛෂ්ක්‍රම්‍ය නෙක්ඛම්මය, ඊළඟට ප්‍රඥාව, වීරිය, ඊළඟට මෛත්‍රිය, සත්‍ය, අදිෂ්ඨානය, ඊළඟට ඉවසීම, උපේක්ෂාව. මෙන්න මේවට කියනවා දස පාරමිතා. මේ පාරමිතා ධර්ම අඳුනා ගැනීම ගැන එහෙම නැත්නම් පාරමිතා කියලා කියන්නේ මොන වගේ ගුණදහම්ද? පාරමිතා පුරනවා කියලා කියන්නේ මොන වගේ කැපකිරීමකින් කරපු එකක්ද? මේ සම්බන්ධයෙන් හොඳට තේරුම් ගන්න පුළුවන්. අපේ හදවත් තුළ ශ්‍රද්ධාව ජනිත කර ගනිමින් ශ්‍රද්ධාව පුබුදුවා ගනිමින් තේරුම් ගන්න පුළුවන් මේ දස පාරමිතාවන්
අච්චරිය මනුස්සයෝ ග්‍රන්ථයේ විස්තර වෙන ආකාරයෙන්. මා හිතනවා මේ සැදැහැවත් පිංගුතුල බොහෝ දෙනෙක් මේ වෙනකොටත් අච්චරිය මනුස්සයෝ ග්‍රන්ථය කියවා ඇති. මේ කියන කාරණා මීට පෙර ඉගෙනගෙනත් ඇති. අපි යාලී සිහි කර ගනිමු. කොයිතරම් සුන්දරද අපගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයෝ අවදියේ ඒ පිරූ ගුණ. පළමුව පිරිය යුත්තේ දාන පාරමිතාව බව සුමේද තාපසින් වහන්සේට වැටහුණේය. දාන පාරමී යනු කුමක්ද? ත්‍යාගය යනු මසුරුකමට ප්‍රතිපක්ෂ දෙයකි. ත්‍යාගය හෙවත් අන්‍යයන්ගේ යහපත උදෙසා දන් දීම පිණිසම තමා සතු සියලු දේ සිතින් අත්හැර සිටීම උසස් මනෝභාවයකි. එය සියල්ලන්ටම කළ නොහැකිය. ඔහු දානයට අදිටන් කරගත්තේ මෙසේය. සුමේද තාපසින් වහන්සේ එදා දානයට අධිෂ්ඨානයක් ඇති කරගත්තා. දානය කියන එක හදවතේ තදට තැන්පත් කරගත්තා. කොහොමද? එම්බා සුමේද පෙර බෝසත්වරුන්ගේ මාවතෙහි දැන් තොප යා යුත්තේය. තොපට පළමුව පෙනුනේ ත්‍යාගය හෙවත් දානයයි. පිරුණු කලයක් යටට හැර වූ විට වේගෙන් ගලා බස්නා දියසෙයින් ත්‍යාගයම පුරුදු කරව. දිවි නොතකා දන් දෙව. ධන ධාන්‍ය වේවා, යස පිරිවර වේවා, අමුදරුවන් වේවා, තොපගේ ඇස් ඉස් මස් ලේ වේවා, කවර හෝ දෙයක් දන් දෙන්න අවස්ථාව ලද විගස දෙසිතක් නූපදවා බුදුබත බව පතා දන් දෙව. තොප බුදුවන්ට නිස්සෙක් වන්නේ එකල්හිය. මේ තමයි පළමු පාරමිතාවේ කතාව. දානය. තමා සන්තකයේ තියෙන දේවල් දෙහිතක් නැතුව අත්හැරීමේ හැකියාව. අපගේ ශාස්තෘන් වහන්සේ බෝධිසත්වය අවදියේ පින්වතුනේ දානේ පූජා කරනකොට මේ මහී කාන්තාව කම්පිත වුණා. මහපොළොව හොලවා දන් දුන්නා. ඒ දානේ සම්බන්ධයෙන් සාක්ෂි බෝධිසත්වයෝ සසරේ දන් දුන්නා කියන්න සාක්ෂි දෙවිවරු ලෝකයෙන්ටම පෙන්වන්න සැලැස්සුවා. ඒ සම්බන්ධ කතාව හම්බ වෙනවා අපිට සස ජාතක ප්‍රවෘත්තියේදී. අපේ මහා බෝධිසත්වයෝ ඈත අතීතයේ පෙරම් පුරාගෙන එන සමයේ හා පණ්ඩිතෙක් වී උපන්නා. සස කියලා කිව්වේ නිසා. ඒ කාලේ සත්වයෝ කතා කරනවා. තිරිසන් සත්තුත් කතා කරනවා, මනුස්සයොත් කතා කරනවා. දෙවිවරුන්ට කතා කරන්න පුළුවන්. එහෙම තිරිසන් සත්තු පවා කතා කරන කාලේ බෝධිසත්වයෝ වනයේ හාවෙක් වෙලා උපන්න. ඒ බෝධිසත්වයෝ ගුණධර්ම ගැන අනිත් අයට කියලා දුන්නා. අභ්‍යන්තරයේම තිබුණ ගුණධර්ම සම්බන්ධයෙන් ඥානයක්. ඒ නිසා ඒ කාලේ හරියට ප්‍රසිද්ධ වුණා හා පණ්ඩිත කියලා. ඉතින් වනයේ හිටපු බෝධිසත්වයන්ට පක්ෂ ගුණ වඩන්න කැමති සත්වයෝ හමුවේ බෝධිසත්වයෝ ඒ කාලේ උපදෙස් දෙනවා. ඉතින් එක උපෝසත දවසක පොය දවසක මේ සත්තු ඔක්කොම අදහසක් ඇති කරගත්ත කියනවා දන් දිය යුතුයි කියලා. ඉල්ලන ඕන දෙයක් දිය යුතුයි. තමන්ට දෙන්න හැකියාව තියෙන හැමදේම දිය යුතුයි කියලා. මේ අදහස කොච්චර තීව්‍ර තද අදහසක්ද කියන්නේ මේක දැනුණ පින්වතුනි තව්තිසාවට. තව්තිසාවේ රජකම් කරපු සක්දෙව් රජාණෝ මේක දකිනවා. සක්දෙවිඳු බැලුවා මේ සස පණ්ඩිතයෝ හිතූ කාරණේමද ක්‍රියාව. බොහෝ වෙලාවට මිනිස්සු හිතින් හිතන එකම කරන්නේ නේ. ඒ නිසා දෙවියෝ බැලුවා මේ හිතූ කාරණේමද ක්‍රියාව. මම පරීක්ෂා කරන්න ඕන. හිඟන වේශයක් අරගෙන සක්දෙවිඳු එහි යනවා. එතකොට සස පණ්ඩිතයෝ පසෙක සිටිනවා. සස පණ්ඩිතයන්ට මේ හිඟන්නා කියනවා අනේ මං ඔබ සමීපයට ආවේ මොනවා හරි ඉල්ල ගන්නට. ඔබ ළඟ මොනවා හරි තියනවද? එතකොට සස පණ්ඩිතයෝ අහනවා ඔබට මොනවද ඕන? මට හරි බඩගිනි. මට ඔබව දැක්ක ගමන් මතක් වුණේ හා මාංශයක් තිබ්බනම් කියලායි. ඊට බෝධිසත්වෝ කියනවා මං කැමතියි ඔබේ කුස පිරවීම වෙනුවෙන් මගේ ජීවිතේ දෙන්න. ඒවා හරි විස්මයජනකයි පින්වතුනි.
හරිම විස්මය ජනකයි. එහෙම කොහොමද අතහරින්නේ කියලා. ඒක තමයි පාරමිතාව. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා මේ කතන්දරනේ. මේවා පියවි ලෝකේ කොහොමද තියෙන්නේ? කතන්දරයක් තරම් විස්මය ජනකයි පාරමිතාව. සාමාන්‍ය මිනිසෙකුට අදහ ගන්න අමාරු තරම් විස්මය ජනකයි පාරමිතාව. බෝධිසත්වෝ එදා ඒ හිඟන වෙස් ගත්ත සක්දිවිඳුට කියනවා එසේනම් ඔබ ගිනි ගොඩක් සකස් කරන්න. මං ඊටාම සතුටින් ඔබට ආහාර පිණිස ඒ ගිනි ගොඩට ඇතුල් වෙන්න. ඔබට ප්‍රණීත වූ හාමසක් ලැබෙන්නේමය. තමන්ගේ ජීවිතය තමයි දාණය. ගිනි ගොඩක් ගැහුවා. ඒ ගිනි ගොඩ ඇතුළට හිතේ ප්‍රීතියෙන් මේ සාවා ඇතුල් වුණා. දේවානුභාවයෙන් ලොන් ගහක්වත් ගින්නේ දැවුනේ නෑ. සක්දෙවිඳු අප්‍රමාණ ප්‍රසාදයකට පත් වෙලා ඒ සම්බන්ධ සටහනක් පෘථිවි රසයෙන් චන්ද්‍රයාගේ සකස් කළා. පෘථිවි රසය කියලා කියන්නේ මේ මහා පෘථිවියේ තියෙන එරදිමතුන්ට අරගන්න පුළුවන් දෙයක්. ඒකට කියන්නේ පෘථිවි රස. සක්දිවිඳු දේව එරදියෙන් පෘථිවි රසය අරගෙන ඒ පෘථිවි රසයෙන් චන්ද්‍ර මණ්ඩලයේ හඳ මණ්ඩලයේ තමන්ගේ හිතේ ඇතිවෙච්ච ප්‍රසාදයෙන් හාවෙකුගේ සටහනක් සකස් කළා. ඒ හාවගේ සටහන සක්දිවිඳු සකස් කළේ සාක්ෂියක් පිණිසයි. පෙරුම් පුරණ බෝධි සත්වයෝ ජීවිතය පවා දන් දුන්නා කියන සාක්කිය. වෙසක් සඳ නැගෙනකොට ඒ සඳ දෙස බලන්න ඒ සාක්ෂිය ඔබට පෙනේවි. වෙසක් සඳ නැගෙන දාට අනිවාර්යෙන් ඒ සඳ දෙස දකින්න ඔබට පෙනේවි ඒ සාක්ෂිය. එතකොට මේ බණපදේ මතක් කරගන්න. අපගේ ශාස්තෘන් වහන්සේ පුදුම සහගත විදිහට දානී දුන්නා. සීල පාරමිතාව කියලා කියන්නේ බෝසත්වරුන්ගේ දෙවනි පාරමිතාවයි. දාන පාරමිතාව ගැන වැටහීම ඇති කර ගත්ත මේ සුමේද තාපසින් වහන්සේ සීලය ගැනත් වැටහීමක් ඇති කර ගත්තා. සීලය යනු පරාර්ථ චර්යාවෙත් ආධ්‍යාත්මික පවිත්‍රතාවෙත් කැඩපතයි. බලන්න මේ විස්තරය කොච්චර අසිරිමත්ද කියලා. සීලය කියලා කියන්නේ පරාර්ථ චර්යාවේ අන් අයට යහපත සලසන හැසිරීමේ ඊළඟට ආධ්‍යාත්ම පවිත්‍රතාවේ තමන්ගේ හෘද සාක්ෂි තමන්ගේ ආධ්‍යාත්මයේ කැඩපත පරාර්ථ චර්යාව බලාගන්න තියෙන්නේත් සීලය තුළින්. තමන්ගේ ආධ්‍යාත්මයේ පිරිසුදු බව බලාගන්න තියෙන්නේත් සීලය තුළින්. වචනයෙන් හා කයින් තද සංවරයක යෙදීම තුළ යහපත් ගමනකට ඔහුව සකස් කරවයි. මේ මනාකොට වටහා ගන්නට සමත් වූ සුමේද තවුසානෝ තමන්ට මෙසේ අවවාද කරගත්තේය. එම්බා සුමේද සෙමර මුවෙක් දිවි පරදුවට තබා සියවල්ගේ රකින සෙයින් තෙපිදු කයින් වරදක් නොකරව සතුන් නොමරව සොරකං නොකරව පර ස්ත්‍රී ඇසුරක් කිසිදා නොකරව තොපගේ අත්පා වෙහෙසා කය වෙහෙසා ලොවට යහපතම කරව. එසේම වචනය මනාව රැක ගනුව සත්‍ය වචනයම පවසව බොරු නොකියව කේලාං නොකියව නපුරු බස් නොකියව අරුත්සුන් ලාමක බස් නොකියව තමාටත් අන් අයටත් යහපත සලසන සත්‍යම කියව සමගිය සමාදානය ඇති කරවන දේම කතා කරව මිහිරි තෙපුල් කතා කරව නැනනුවන වඩනා බස් කතා කරව එය බුදු බව පිණිස තොපට මාවත සකසන්නේය. දෙවනි පාරමිතාව සීලය. සිල් පිරීම. කයේත් වචනයේත් බලවත් සංවරය. අපගේ ශාස්තෘන් වහන්සේ බෝධිසත්වයෝ අවදියේ සීලය පිරුවේ පාරමිතාවක් විදිහට. අසංකේය කල්පලක්ෂ 4කුත් ඒ කාලය පුරා ඒ සීලේ පළුදු හටගත්තේ නෑ. ඒ සීලේ එන්න එන්න පිරුණා මිසක් සීලේ පිරිහීමක් උන්නේ. එහෙම සිල් රක්ෂා කළා. ඒකට කියනවා සීල පාරමී කියලා. මේ පාරමී ගැන කතා කරනකොට පින්වතුනි
ඔබත් අසා තිබෙනවා. අපි කියනවා පාරමිතා, උපපාරමිතා, පරමත්ථ පාරමිතා කියලා. පාරමී කියලා කියන්නේ තමන්ගේ ගුණ ධර්මය වෙනුවෙන්. අපි ගත්තොත් සීලය කියන ගුණය වෙනුවෙන් තමන් සතු ඕන දෙයක් අතහරින්න පුළුවන්. උපපාරමී කියලා කියන්නේ සීලය කියන ගුණය වෙනුවෙන් තමන්ගේ අගපසඟ අතහරින්න ඕන නම්, තමන්ගේ ශරීර කොටස අතහරින්න ඕන නම් සීලය වෙනුවෙන් ඇඟේ කෑල්ලක් වුණත් අතහරින්න පුළුවන්. පරමත්ථ පාරමී කියලා කියන්නේ සීලය කියන ගුණය රැක ගැනීම වෙනුවෙන් තමන් අත්හල යුත්තේ ජීවිතේ නම් ජීවිතේ අත්හරිනවා, ගුණේ රකිනවා. ඒකට කියනවා පරමත්ථ පාරමී. ශාස්ත්‍රඥ වහන්සේ බෝසත් අවදියේ දස පාරමිතාම පිරුවේ ඔය ක්‍රමයට. අපි ඒ නිසා කියනවා දස පාරමී, දස උපපාරමී, දස පරමත්ථ පාරමී මේ අයුරින් සමතින්සත් පාරමිතා පූර්ණේ කොට අපි එහෙම කියන්නේ නැද්ද? සමතින්සත් පාරමී කියලා කියන්නේ මේ දස පාරමිතා, උපපාරමී, පරමත්ථ පාරමී විදිහටත් පිරුවා. සීලයට එහෙම කැප වුණා. තුන්වෙන්න නෙක්ඛම්ම පාරමිතාව. නෙක්ඛම්මය කියලා කියන්නේ කාම භෝගී ජීවිතයෙන් වෙන්වීමයි. ගිහි දිවිය අත්හැරීම ලෝකයේ සියලු දෙනාටම නොකළ හැකි දෙයකි. ජීවිතය කොට අනේක විද බැඳීම් මෙන්ම යුතුයකන්ද රාශියක් ඇත්තේය. ජීවිතය ගෙවී යන්නේ ඒ මැදය. එහෙත් යමෙක් එම රටාවට එරෙහිව ගොස් ගිහි දිවිය අත්හැර කාමයෙන් වෙන් වී බඹසර රකි. සාමාන්‍ය ගිහි කටයුතු වලින් වෙන් වී වාසය කරයි. රුක්මුල් ගිරි ගුහා වනපෙත් ඇසුරු කරයි. පස්කම් සුවය නොව එයින් වෙන් වී ආධ්‍යාත්ම සුවයම සොයයි. මේකට තමයි නෙක්ඛම්මය කියලා කියන්නේ. සුමේද තාපසීන් වහන්සේ මේ නෙක්ඛම්මය සම්බන්ධයෙන්ුත් තමන්ගේ හදවතට තද අවවාදයක් කළා. එම්බා සුමේද තා නෙක්ඛම්මේහිම මනාව සිත රඳවා ගනුය කියලා. එනිසා පින්වතුනි අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ බෝසත් අවදිය ගැන කරන හෙළිදරව්වල එහෙම නැත්නම් ජාතක ප්‍රවෘත්ති වල හරියට සඳහන් වෙන්නේ බෝධිසත්වයෝ ඍෂිවරයෙක් විදිහට, තාපසයෙක් විදිහට පැවිදි වීම ගැනමයි. මාතු පෝසක ජාතකයේ තියෙනවා ඒ නෙක්ඛම්මේ ගැන බෝධිසත්වය උපන්න මාතු පෝසක කියලා කුමාරයෙක් විදිහට. ඒ මාතු පෝසක කියලා කියන්නේ ඉදිච්ච නමක්. අම්මටයි තාත්තටයි පුදුම ආදරෙන් උපස්ථාන කළා. මේ මව්පිය උපස්ථානයේදී ඉන්නකොට අම්මයි තාත්තයි දෙන්න එන්න වයෝවෘද්ධ වෙද්දී දෙමව්පිය බල කළා පුතේ විවාහයක් කරගන්න කියලා. අකමැත්තෙන් විවාහ වුණා. විවාහ වුණාට පස්සේ විවාහ ජීවිතේ කාලය ගත වෙනකොට අම්මයි තාත්තයි දෙන්නම කලුරිය කළා. දැන් බෝධිසත්වයන් වහන්සේට උවමනයි මේ විවාහ ජීවිතේ එහෙම නැත්නම් මේ ගිහි ජීවිතේ අත්හැරලා මහාන වෙන්න. තමන්ගේ බිරිඳට කිව්වා සොඳුරි මං ආසයි මේ ගිහි ජීවිතය අත්හැරලා මහාන වෙන්න. මට අවසර දෙන්න එහෙනම් කිව්වා. එතකොට ඒ බිරිඳ කියනවා මං ඔබට අවසරය දෙන්නම්. අනේ ඒ වුණාට දැන් මට ඔබ නිසා දරු ගැබක් පිහිටලානේ. මේ දරු ගැබ මෝරණකම්, දරු ගැබ මෝරලා දරු පැටිය ලැබෙනකම් ඔබ ඉන්න කිව්වා. එතකොට ඒ තරුණයා බෝධිසත්වයකට කැමති වුණා. ඇත්ත බිරිඳට දරුවා වදනකම් කටයුතු ටික කරගන්න එපේ. ගැබ මෝරලා දරුවා වදනකම් හිටියා. දැන් දරුවා වැදුවට පස්සේ බෝධිසත්වය ආයෙ බිරිඳට කියනවා සොඳුරි දැන් මම යන්නද? බිරිඳ කිව්වා අනේ ඉතින් තාම දරුවා හම්බුණා විතරනේ. මේ දරුවාගේ දරු හොරතල් ඔබ ටිකක් බලලා යන්න. දරුවා ටිකක් ලොකු වෙනකන් ඉඳලා යන්න. එතකොට බෝධිසත්වය උන්නේ ඒකත් ඉල්ලීම පිළි අරගෙන දරුවා යාන්තම් සෙල්ලම් කරනකම් හිටියා. තුන්වෙනි වතාවේ අර කාන්තාවට ගිහින් අහනවා සොඳුරි මං දැන් යන්නද? දැන් පුතාත් ලොකුයිනේ. එතකොට කිව්වා අනේ දැන් තවත් දරුවෙක් කුසේ පිහිටලානේ. ඒ දරුවාත් හම්බ වෙනකන් ඉඳලා යන්න කිව්වා. එතකොට බෝධිසත්වයෝ කල්පනා කළා මේක හරියන්නේ. ඒ මාතුපෝසක ජාතකයේ තියෙනවා බෝධිසත්වයෝ රාත්‍රියේ ගෙයින් එළියට බැහැලා හිමාල වනයේ පැත්තට දිව්වා කියනවා. කාමයේ අතරේ එහෙම. ඒවා බෝසත් ජීවිතයක තියෙන
අතිශය විස්මය ජනක දේ. ඒකට කියනවා නෙක්ඛම්ම පාරමී. ඊළඟ පාරමිතාව ප්‍රඥාව. ප්‍රඥාවෙන් කරනු ලබන්නේ දන්නා දේත් දක්නා දේත් පිළිබඳව සැබෑ ස්වභාවය නිරාවරණය කොට දීමයි. පින්වතුනි අපිට දකින්න දේවල් තියෙනවා, අපි දැනගන්න දේවල් තියෙනවා. දකින්න දැනගන්න දේ හැබෑ තතු ප්‍රඥාව නැත්තම් හොයන්න බෑ. ඒ නිසා දකින්න දේටත් මුලා වෙනවා, දැනගන්න දේටත් මුලා වෙනවා ප්‍රඥාව නැත්තම්. ප්‍රඥාවෙන් කරන්නේ කුමක්ද? දකින්න දේත් දන්නා දේත් පිළිබඳව හරියටම හරිම නිවැරදි තීරණය අපට ලබා දෙන එක. ඒක ලබා දෙන්න ප්‍රඥාව තියෙන්න ඕන. ඒ ජීවිතයක ඇති අසිරිමත් දෙයකි. ප්‍රඥාව උපදවා ගැනීම පිණිස කුමක් කළ යුත්තේද යන්න සුමේද තවුසාට වැටහුණේ මෙසේය. එම්බා සුමේද, තොපගේ ප්‍රඥාව තර්කයෙන් දියුණු නොවේ, විතර්කයෙන්ද දියුණු නොවේ, ඉබේද දියුණු නොවේ. ඒ සඳහා නුවණැති සත්පුරුෂයන් ඇසුරු කළ යුත්තේය. මේවා හොඳට පින්වතුනි අපි මේ පැයක වගේ කාලෙකනේ ඔබට මේවා කියලා දෙන්නේ. එනිසා මේ කරුණු දෙතුන් වතාවේ අහන්න ඕන, ඉගෙන ගන්න ඕන. නැත්නම් මේක හිතට කාවදින්නේ නැහැ. බලන්න මේ ප්‍රඥාව ගැන කියන ආසිරිමත් විස්තරي. ප්‍රඥාව ලැබ ගැනීම සඳහා නුවණැති සත්පුරුෂයන්ව ඇසුරු කළ යුත්තේය. ඔවුන් නුවණින් පවසන දෑ වටහා ගත යුත්තේය. ප්‍රඥාවෙන් මෙනෙහි කරන තොපගේ ලාමක අකුසල් විතර්ක දුරවන්නේ නම්, මෙත් කරුණා ආදිය දියුණු වන්නේ නම්, නොයල්මම පිහිටන්නේ නම් එය ප්‍රඥාවේ සලකුණයි. ප්‍රඥා සම්පන්න සත්පුරුෂයාගේ කුලය නොසොයව චරණයම සොයව. චරණය කියලා කිව්වේ එයා කරන්නේ මොකද? හැසිරීම. එකල්හි තොප තුලද සත්පුරුෂ ඇසුර හේතුවෙන් නුවණින් විමසීමේ හැකියාව දියුණු වනු ඇත්තේය. එය සම්බුද්ධත්වයට මහෝපකාරී වන්නේය. ඔන්නෝම තමයි ප්‍රඥා පාරමිතාව. ওই ප්‍රඥාව ගැන තියෙනකොට මට සිහිපත් වුණේ සුසීම ජාතකය. බෝධිසත්වයන්ගේ ප්‍රඥාව. බෝධිසත්වය උපන්න සුසීම කියලා පුරෝහිත පුත්‍රයෙක් විදිහට. පුරෝහිත පුත්‍රයා කියලා කිව්වේ පුරෝහිත කුලයක දරුවෙක්. මේ පුරෝහිත පුත්‍රයා උපදින දවසේමයි බරණැස් රජුරවන්ට තමන්ගේ පුතා උපන්නේ. එතකොට රජ පුතයි පුරෝහිත පුතයි එක දවසේ. ඒ නිසා දෙන්නාම එකට වැඩුණා. දෙන්න ගජ මිත්‍රයෝ බවට පත් වුණා. කාලේ ගත වෙනකොට බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ ඒ රාජකීය පුත්‍රයා රජ වෙනවා. ඔහු රජ වෙනකොට පුරෝහිත පුත්‍රයා එහෙම නැත්නම් සුසීම ඒ රජුගේ පුරෝහිත බවට පත් වුණා. දැන් ගජ මිත්‍රයෝ දෙන්න තමයි රජුයි පුරෝහිතයි. කාලේ මෙහෙම ගත වෙනවා. මේ සුසීම කියන පුරෝහිත හරීම කඩවසම් කියනවා. හරි ලස්සනයි කියනවා. දවසක් පුරෝහිතත් රජුත් එකට වාසය කරනවා දකිනවා. බඹදත්ත රජුරුවන්ගේ මව්බිසව අම්මා දැක්ක ගමන් මේ අම්මාගේ හිත අර සුසීම තරුණයාට ඇදී ගියා. තමන්ගේ පුතාගේ වයසේ තරුණයෙක්. නමුත් ඒ අම්මගේ හිත ඔහුට ඇදී ගියා. ආදරයක් හටගත්තා. ඇත්තට මේක පින්වතුනි සංසාරගත සම්බන්ධතාවය නිසා ඒ අම්ම වෙන කවුරුන් නෙවෙයි යසෝදරා. හිත ඇදී ගියා. හිත ඇදී ගිහිල්ලා මේක කියාගන්න බෑ, ලැජ්ජයිනේ. තමන්ගේ පුතාගේ සමවයසේ කෙනෙකුට ආදර හිතුවිල්ලක් ඇති වුණා කියන එක. කියාගන්න බැරුව ලෙඩ වුණා. එතකොට ඔය බඹදත්ත රජුරු අම්මත් එක්ක කතා කරලා මේ කාරණේ දැනගන්නවා. දැනගත්තට පස්සේ බඹදත්ත රජුරු කොච්චර කාරුණික වුණාද කියන්නේ අම්මව මේ සුසීමට විවාහ කරලා දෙන්න තීරණය කළා. ඉතින් ඒ විවාහය කරනකොට රටවැසියන්ගෙන් නින්දාවක් නොවන විදිහට කරන්න එපා. ඒ නිසා කළේ බඹදත්ත රජුරු තමන්ගේ රජකම අයින් කළා. සුසීම කියන තමන්ගේ මිත්‍රයාව රජු බවට පත් කළා. ඔහු රජ වුණාට පස්සේ රජුගේ අග්‍ර මහේසිකාව තමන්ගේ මව වුණා. දැන් මේ සුසීම කියන රජුරුවොත් ටිකක් වයසින් වැඩි අග්‍ර මහේසිකාවත් එකට වාසය කරනවා. කාලේ ගත වුණා. කාලේ ගත වෙද්දී නෙක්ඛම්මේ සම්බන්ධයෙන් හිතුවිලි ගොඩාක් තියෙන මේ බෝධිසත්ව රජුරුවෝ අර කාමයට පොඩ්ඩක් හිත නොඇලී ගියා. දැන් වෙනදාට වගේ අර රජ බිසවත් එක්ක සතුටු වෙන්නේ.
රජබිසවට ඕකට දුක හිතිලා රජබිසව කල්පනා කළා මෙයා දැන් මගෙත් එක සතුටු වෙන්න එන්නේ නැත්නම් මෙයා තරුණයිනේ. මං ඉතින් වයසයිනේ. මෙයා මේ තරුණකමින් ආඩම්බර වෙලා. මම මෙයාටත් ඒත්තු ගන්නට ඕන. මං විතරක් නෙවෙයි මෙයාත් වයසට යනවා කියලා. ඒකට මේ අගබිසව අමුතු විදිහේ උපායක් කළා. මොකක්ද උපක්‍රමේ? දවසක් රජුරවන්ට කියනවා සුසීම මහරජුනි මං ආසයි ඔයාගේ තරුණ කෙස් කලඹ මේ පීරලා සකස් කරන්න. ඒ කාලේ රජවරු කොණ්ඩේ දිගට වවනෝනේ. මට අවසර දෙනවද කියලා. එතකොට සුසීම රජුරු කිව්වා අනේ සුන්දරී කමක් නැහැ. ඔයා කොණ්ඩේ පීරන්න. එතකොට දැන් අග්‍ර මහේසිකාව මෙහෙම කොණ්ඩේ පීරනවා. කොණ්ඩේ පීරන ගමන් අග්‍ර මහේසිකාව හංගගෙන හිටියා තමන්ගේ ඉදිච්ච කෙස් ගහක්. දැන් ඇය වයසයිනේ. ඇගේ කෙස් ඉදිලා. ඇය මේ ඉදුණු කෙස් ගහක් හංගන් හිටියා. හංගගෙන ඉඳලා එකපාර රජුරන්ට කිව්වා "ආනේ රජතුමනි බලන්න ඔබේ කෙස් ගහක් ඉදිලා නොවේ." කෙස් ගහක් ඉදිලා නොවේ කියලා කිව්ව ගමන් රජුරු කියනවා "සුන්දරී ඔබ එහෙනම් අඬුවෙන් ගලවලා ඒ මගේ ඉදුණු කෙස් ගහ මගේ අතට දෙන්න." කළු කෙස් අතරේ සුදු කෙස් ගහක් තියනවා වගේ බොරුවට අග්‍ර මහේසිකාව තමන් හංගගෙන හිටපු කෙස් ගහ රජුරුවන්ගේ අතට දුන්නා. පින්වතුනි අපි දැකලා නැද්ද ඉදිච්ච කෙස් ගස්? අපි ඉදුණු කෙස් ගස් කොතෙකුත් දකිනවා. ඉදුණු කෙස් ගස් දකිනකොට අපිට හිතෙනවා කෙස් ඉදිලා මේක කළු කරගන්නේ කොහොමද කියලා. අපිට දකින දේ, අපිට පෙනෙන දේ, අපි හිතන දේ ඒක. බෝධිසත්වයන් වහන්සේට දකින්න ලැබුණා තමන්ගේ අත උඩ ඉදුණු කෙස් ගහක්. බෝධිසත්වයෝ කල්පනා කළා කෙස් ඉදිලා තරුණකම අහිමි වෙමින් යනවා. ප්‍රමාද වෙන්න කල් නොවේ. ඒ සැනින් ආසනින් නැගිට්ටා. නැගිටලා කියනවා දේවී මගේ තරුණකම අවසන් වේගෙන යන්නේ. දැන් ඇති ප්‍රමාද වුණා. දේවී මං මේ රාජ්‍යයට සමු දෙනවා. මං ආයෙ හැරෙන්නේ. මං ඍෂිවරයෙක් විදිහට පැවිදිනවා කියලා. අවසානයේ සුසීම ජාතකයේ තියෙනවා අර මහා බිසවුන් වහන්සේ අඬා කිව්වා "අනේ මම මේ බොරුවක් කළේ. මම බොරුවක් කළේ. මම මේ ඔබව වයසට ගිහිල්ලා කියලා පෙන්වන්න හැදුවේ ඔබේ හිත නම්ම ගන්න අදහසින්. අනේ සමා වෙන්න" කියලා. එසේ කියද්දීත් බෝධිසත්වයෝ ප්‍රඥාවෙන් දැක්ක දේ තමන් වහන්සේව ඍෂිවරයෙක් බවට පැවිදි කරවන්නටම හේතු වුණා. ඒ සුසීම ජාතකයේ ඉතින් විස්තර වශයෙන් කියවලා ඉගෙන ගන්න පුළුවන්. ඒ තමයි ප්‍රඥා පාරමිතාව. ඊළඟ පාරමිතාව වීරිය. වීරියෙන් තොරව ලොව කිසිවක් අත්පත කරගත නොහැකිය. මිනිසා භෞතික වශයෙන් වේවා යම් ආනුභාවයක් පවත්වයි නම් එය වීරිය නැමැති භූමිකාව තුලම පිහිටා ගොඩනගනු ලබන දෙයකි. වීරියෙන් තොරව ලොවේ ජයගත්තෙක්ද නැත්තේය. වීරිය යනු බුද්ධත්වයේ ලැබීම පිණිස ඇති උසස්ම උපකාරක ධර්මයකි. වීරිය අගේ තවුසාට වැටහුණේය. ඒ වැටහිච්චි සුමේද තාපසින් වහන්සේ තමන්ට අවවාද කරගත්ත වීරිය සම්බන්ධයෙන් මෙහෙම. එම්බා සුමේද තෙපි වනයේ සිටියේදී සිංහයා හැසිරෙන අයුරු දුටුවහුද? සිංහත මේ දැඩි වීරිය ඇත්තෙකි. යාංගීන් ආදී සෑම ඉරියව්වක්ම වීරියෙන්ම පවත්වයි. තෙපිදු අද පටන් සිංහෙකුගේ බඳු වීරියෙන්ම හැසිරෙව. එක මොහොතක්වත් වීරියෙන් බැහැර නොවී වාසය කරව. එහෙම අදහස් කරගෙන තමයි බෝධිසත්වයෝ පෙරම් පුරන්න පටන් ගත්තේ. ඉතින් ඒ පෙරුම් පිරීම කියන එක ගුණ පූර්ණය කියන එක පිංගුතුනේ වීරියේ බලයෙන් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්වාම ගුණ පිරුවනේ. ඒ වීරිය දුර්වල වුණා නම් සම්බුදුවරයෙක් නෑනේ. එහෙනම් වීරිය කියන එක පාරමිතාවක් ලෙසත් උපපාරමිතාවක් ලෙසත් පරමත්ථ පාරමිතාවක් ලෙසත් අපේ බෝධිසත්වයන් වහන්සේ පූර්ණය කළා. ඊළඟ පාරමිතාව තමයි කන්ති. කන්ති කියලා කිව්වේ ඉවසීම. ඉවසීම බෝධිසත්වයන් වහන්සේ
පුදුමාකාර අධිෂ්ඨානයකින් පුදුමාකාර අදහසකින් පුරුදු කරපු එක. ශාන්තිවාදී ජාතක පූතේ සඳහන් වෙනවා කලාබු කියලා දුෂ්ට රජෙක් බෝධිසත්වයන් වහන්සේගේ අත්පා කැපුවා, කන්නාසා කැපුවා, ශරීරයට වදවේදනා දුන්නා, කසපහරින් තැළුවා. මෙහෙම මහා පුදුම සහගත කුරිරු දේ කරද්දීත් බෝධිසත්වයන්ගේ ජීවිත අභ්‍යන්තරයේම නැත්නම් බෝධිසත්වයන්ගේ හිතේ ඉවසීම් මාත්‍රයක් වෙනස් වුණේ. එහෙම ඉවසීමක් ලෝකයේ සලිත වෙලා යන ඉවසීමක් බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතය තුළ තිබුණා. ඒ තමයි ඉවසීම කියන පාරමිතාව. ඊළඟට බෝධිසත්වයෝ පුරපු හත්වෙනි පාරමිතාව තමයි සත්‍යය. ඇත්ත. බොරුවෙන් වැළකීම. බොරුවෙන් වැළකීම කියන එක අසංකේය කල්පලක්ෂ 4ක් තමන් වහන්සේගේ ජීවිතය තුළ තදට පැවැත්තුවා. අපේ බෝධිසත්වයෝ සංසාර ගමනේ එනකොට බොරු කියලා නැහැ. ඒ බොරු නොකීම නිසාම බොරු නොකිව්වා කියන්න සාක්කිය අපගේ ශාස්ත්‍රූන් වහන්සේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වෙනකොට බුදුරජාණන් වහන්සේගේ නලල් තලයේ පිහිටා තිබුණා. අදටත් පිළිම වහන්සේ නමක් නිර්මාණය කරනකොට අනිවාර්යෙන් මේ සත්‍යයේ සටහන අපි සලකුණු කරනවා. ඒ කොහොමද? ඌර්ණ රෝම ධාතුව. අදටත් බලන්න පිළිම වහන්සේ නමක් නිර්මාණය කරනකොට ඌර්ණ රෝම ධාතුන් වහන්සේ අනිවාර්යෙන් සටහන් කරනවා. ඌර්ණ රෝම ධාතුන් වහන්සේ කියලා කියන්නේ සත්‍යයේ සටහනයි. ඌර්ණ රෝම ධාතුව කියන මහා පුරුෂ ලක්ෂණය අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ලැබුණේ සසරේ සත්‍යම කතා කරපු නිසා, බොරුවෙන් වැළකී වාසය කරපු නිසා, සසරේ සත්‍යම කතා කළා කියන සාක්ෂිය සම්බුදුරජාණන් වහන්සේගේ නලල් තලයේ පිහිටා තිබුණා. ඒ ඌර්ණ රෝම ධාතුව පිහිටි මහා පුරුෂයන් වහන්සේ වචන කතා කරනකොට ඒකට තියෙනවා බලයක්. ඒ බලය මොකද්ද? ඒ වචනය පිළිගත යුතුයි කියලා අනිත් අයට හිතෙනවා. හරි විස්මයජනකයි. ඒ තමයි සත්‍ය පාරමිතාව. ඊළඟ පාරමිතාව අදිෂ්ඨාන පාරමිතාව, 8 වෙනි පාරමිතාව. අදිෂ්ඨානය කියලා කියන්නේ පින්වතුනි යමක් බලවත්ව ගැනීම. අදිෂ්ඨානය යනු තමා සිටිය යුතු තැනින් පහ නොකරන මහා සවියකි. අදිෂ්ඨානය තමාව කම්පනයට පත් නොකරයි. නොසොල්වයි, ස්ථිරව තබයි, නොවෙනස්ව තබයි. උතුම් අරමුණෙහි යලි යලිත් තමාව රඳවනුයේ අදිෂ්ඨානය විසිනි. බෝධිසත්වයන් වහන්සේ ඒ අදිෂ්ඨානයේ යුක්තව තමයි. දැන් අදිෂ්ඨානය නොතිබුණා නම් අනිත් පාරමිතාවල් පවත්වන්න පුළුවන් කමක් නැහැ. දානය අදිෂ්ඨානයකින් පවත්වපු එකක්. සීලය අදිෂ්ඨානයකින් පවත්වපු එකක්. ඉවසීම අදිෂ්ඨානයෙන් පවත්වපු එකක්. සත්‍ය අදිෂ්ඨානයෙන් පවත්වපු එකක්. අදිෂ්ඨානය. 9 වෙනි පාරමිතාව මෛත්‍රයයි. මෙත්සිත යනු ඊතා සොඳුරු දෙයකි. ආස්වාද ජනක සැපදායක දෙයකි. මෙත්සිතක් ඇති තැනැත්තාට ලොව සියලු අය පෙනෙන්නේ මිතුරන් ලෙසය. කවුරුන් සතුරුකම් කළද ඔහුට නම් සතුරෙක් නැත. මවක් සිය එකම දරුවා දෙස යම් ස්නේහයකින් බලන්නේද එසෙයින්ම හේ සියලු සතුන් දෙස බලයි. මේක තමයි මෛත්‍රයක් පිහිටියොත් එහෙම ඒ මෛත්‍රියේ තියෙන ස්වභාවය. ඉතින් මේ මෛත්‍රිය ගැන අපි කතා කරනකොට පින්වතුනි අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ඒ බෝසත් අවදියේ තිබුණු මෛත්‍රී බල මහිමය ඒක මහා විස්මයජනක එකක්. ඒ නිසා ඒකට කියනවා මෛත්‍රී පාරමිතා. සාමාන්‍ය කෙනෙකුගේ මෛත්‍රියට කවදාවත් පාරමිතා කියන්නේ නැහැ. ඒක මෛත්‍රී ගුණය. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදියේ පිරුව එකට අපි කියනවා මෛත්‍රී පාරමිතා. අවසාන පාරමිතාව තමයි උපේක්ෂා. උපේක්ෂාව යනු දුර්ලභ මනෝභාවයකි. උපේක්ෂාව ඇති තැනැත්තා ඕනෑම දෙයක් කෙරෙහි කම්පනයකින් තොරව, කලබලයකින් තොරව, සැලීමකින් තොරව, වෙවුලීමකින් තොරව ශාන්තව බලයි.
දුකෙහිදී හඬා වැළපෙන සැපෙහිදී උදම් අනන තැනැත්තා උපේක්ෂාව නොහඳුනයි. එය ඔහුට නොවැටහේ. උපේක්ෂාවේ පිහිටි තැනැත්තාට තිබෙන්නේ අපූර්ව වූ නිස්කලංක මනසකි. ඒ උපේක්ෂාව. ඒ උපේක්ෂාව සාමාන්‍ය උපේක්ෂාව නොවේ. ඒ උපේක්ෂාව කුමක්ද? උපේක්ෂා පාරමිතා. ඉතින් මේ විදිහට පිංගුතුනේ හොඳට මතකේ දරාගන්න, මතකේ දරාගෙන මේ පාරමී කතාව අපේ හිතට ලොකු යවයක් ඇති කරන එකක්. අපි සරණ ගිහපු අපේ ශාස්ත්‍රුන් වහන්සේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වෙන්න පෙරම ගුණ පුරාගෙන ඉද්දී විස්මයජනක විදිහට ගුණ පිරුවා කියන මතකය, එහෙම නැත්නම් ඒ අදහස ශ්‍රාවකෙකුගේ හදවතට කොච්චර සුන්දර දෙයක්ද ඇති කරගන්නේ අදහස. ඒ අදහස ඇති කර ගැනීම උදෙසායි අද මේ හෝරාවක පමණ බණපදය අපි ඔබට සිහිපත් කරලා දුන්නේ. මතක තියාගන්න. සාමාන්‍යයෙන් මේ ගුණධර්ම සාමාන්‍ය මිනිසෙකුගේ තුල තියෙන ගුණයකට කිසිසේත් සම කරන්න බෑ. ඒක අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ බෝසත් ජීවිතයට විතරක් වෙන් වෙච්ච එකක්. දාන පාරමිතා කියන්නේ සාමාන්‍ය දානේ නෙවෙයි. ඒක බෝධිසත්වයන් වහන්සේගේ දානේ අසිරියයි. ඒ අයුරින්ම මතක තියාගන්න අනිකුත් පාරමිතා. දාන පාරමිතාව, සීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, වීරිය පාරමිතාව, මෛත්‍රී පාරමිතාව, සත්‍ය පාරමිතාව, අධිෂ්ඨාන පාරමිතාව, ඊළඟට ඉවසීම එහෙම නැත්නම් කන්ති පාරමිතාව, උපේක්ෂා පාරමිතාව කියන අසිරිමත් වූ පාරමිතාවන්ගෙන් හෙබි. ඒ පාරමිතා පාරමී, උපපාරමී, පරමත්ත පාරමී වශයෙන් පූර්ණත්වයට පත් කළ සමතිසත් පාරමී ධර්මයන් පූර්ණය කොට ලෞතුරා අරහත් සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වූ තිලෝගුරු ගෞතම නමින් තුන් ලොවට සැනසුම උදා කළ අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය සම්භාර ධර්මයෝ සියලු දෙවියෝ සාදරයෙන් අනුමෝදන් වෙත්වා. සක් දෙවිදු ප්‍රධාන සතරවරන් දෙවිවරු සෙම්පති දෙවරු ඇතුළු පිනෙන් සතුටු වෙන, පිනෙන් ප්‍රමුදිත වන සියලු දෙවියෝ අප හැම දෙනාවම යෙහින් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. මේ සොඳුරු ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි, උතුම් තෙරුවන කෙරෙහි අපගේ සිත් පහන් කරවූ අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. අද ධර්ම දානයන් සිදු කළ ඕස්ට්‍රේලියාවේ සිඩ්නී නුවර මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ ඒ සැදැහැවත් පින්වතුන්ලාගේ නමින් මියගිය සියලු ඥාති සමූහයා පින් අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපයටම පත්වෙත්වා. ඥාතීන් සසර දුකින් අත් මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරමු. ඕස්ට්‍රේලියාවේ සිඩ්නී නුවර මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ ඒ ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ඒ අයගේ පවුල්වල සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැදැහැසිත බලවත් කරවීම පිණිස හේතු මේ ධර්ම දානමේ පිනේ අනුහස් බෙලින් සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. තමන් කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දියුණුවම මේ සැලසේවා. ජීවිතයට යම් මේ කරදර බාධා කංකටොළු ආදී වෙත්නම් ඒ සියල්ල දුරු වී කල්යාණ මිත්‍ර ඇසුරේ ගුණ පුරාගෙන පින් පුරාගෙන තමන්ගේ ජීවිතේ සැපසේ ගත කරන්න ලැබේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාට ගෞතම සාසනය තුලම ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.